අද මේ අලුත් පාඩමක් ඔයාලට පටන් ගන්නේ අපි සාපේක්ෂ ප්‍රවේගයේ ගණන් ටිකක් එහෙම හැදුවා. පාස් පේපර්ස් අපි මේ දැන් අර මට මතක විදිහට අවුරුදු 3ක විතරයි හැදුවේ. අවුරුදු 4ක විතර. ඔව්. තව ඔක්කොම ටික හදන්න ඕනේ. හදන්න try කරලා අමාරු ගණන් තිබ්බොත් අපි දවසක් දාලා වෙලා ආපහු ඔය සාපේක්ෂ ප්‍රවේගය අපි දැන් මේ වෙනකොට කරපු ඇප්ලයිඩ් පාඩම් ටිකේ ගණන් ටික හදමු. අවකලනයේ භාවිත කියන පාඩමේ කොටස් ටිකක් අපි කතා කරලා ඊට පස්සේ මේ කොහොමද මේක පාවිච්චි කරන්න කියන එක අවස්ථා 4කින් උගන්වන්න තියෙනවා. ඒ ටික ඔයාලට කියලා දෙන්න. right පාඩමේ නම අවකලනයේ භාවිත. ඉස්සෙල්ලාම දැනගන්න ඕන දේවල් තමයි එතකොට මොකද්ද මේ අවකලනය කියන්නේ. අපි අවකලනයේ පාඩම පටන් ගන්නදිම කතා කරා අවකලනයේදී අපි කතා කරන්නේ ශ්‍රිතය ප්‍රස්ථාරගත කරපුවාම හරි ශ්‍රිතය ප්‍රස්ථාරගත කරපුවාම එම ශ්‍රිතයේ අනුක්‍රමණය හරි එම ශ්‍රිතයේ අනුක්‍රමණය හොයාගන්න නම් අපි මොකද කරන්නේ ශ්‍රිතය ARR ස්වායත්ත විචල්‍ය පාවිච්චි කරලා අවකලනය කරනවා. හරිද? එතකොට ඒකේ වාසිය තමයි සාමාන්‍ය ප්‍රස්ථාරක අනුක්‍රමණය හොයනකොට අපි පාවිච්චි කරන්නේ ඛණ්ඩාංග දෙකක්. මාකරේ ස්ථානයක මාකරේ ශ්‍රිතයක ප්‍රස්ථාරයක් වෙනකොට අපි පාවිච්චි කරන ඛණ්ඩාංග දෙකක් x1, y1, x2, y2 කියලා ඔය වගේ ඛණ්ඩාංග තලයක ලක්ෂ දෙකක් තිබ්බොත් අපි ලක්ෂ දෙක පාවිච්චි කරලා තමයි අනුක්‍රමණය. ඒ කියන්නේ බෑවුම ලියන්නේ. බෑවුම සමානයි අපි කියන මෙන්න මේක මේ බෑවුම මෙතන කෝණය ඇල්ෆා නම් tan ඇල්ෆා ඒක අපි ලියන්නේ කොහොමද? y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියලා. නේ? y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියලා තමයි අපි අනුක්‍රමණය හොයන්නේ. හැබැයි මේ යන ප්‍රස්ථාරය අපි ගත්තොත් එහෙනම් y සමාන fx කියලා මේ ශ්‍රිත මෙන්න මේ ප්‍රස්ථාරය හරිද මේ ප්‍රස්ථාරයේ ඕනෑම ලක්ෂයක් සඳහා හරිද ඕනෑම ලක්ෂයක් සඳහා වූ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපි කතා කරා අපි කිව්වා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ප්‍රස්ථාරයේ ඒ x විශේෂ වරක් අවකලනය කියන්නේ දැන් මේකේ දැන් x නේ x විශේෂ වරක් අවකලනය හම්බ වෙනවා කියලා. හරිද? ඔන්න ඔය මූල ධර්මයේ තමයි අවකලනයේ භාවිත කියන පාඩමේ අංක 1ට. හරිද? ප්‍රධාන විදිහටම පාවිච්චි කරන්නේ ශ්‍රිතයක් අවකලනය කරපුවාම ඒකේ තේරුම තමයි එම ශ්‍රිතයේ අනුක්‍රමණය තමයි හම්බෙන්නේ. නැත්නම් බෑවුම. හරිද? ඒතර ඔයාලට තේරුම් ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් පළවෙනි කාරණාව තමයි ඔයාලා දැන් අර ෆිසික්ස් වලදීත් කතා කරනවා. ඊට පස්සේ අපි VT ප්‍රස්ථාර පාඩමේදීත් කතා කරනවා. දැන් ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් ඇඳහම ඒ ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ ත්වරණය හම්බ වෙනවා කියලා වෙලා අපි ඉගෙනගෙන තියෙනවා. ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණ ප්‍රස්ථාර කොටසක අනුක්‍රමණය. ඒ කියන්නේ x අක්ෂයේ ධන දිශාව නැත්නම් කාලයේ ධන දිශාවත් එක්ක හදන කෝණය tan අගේ. හරි. ඒකෙන් අනුක්‍රමණයේ ත්වරණය හම්බ වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි අවකලනයේ භාවිත කියන පාඩම පාවිච්චි කරලා ඒකෙනුත් අපිට පුළුවන් දැන් VT ප්‍රස්ථාරයක් දීලා ප්‍රවේගය කියන එක නා කාලයේ ශ්‍රිතයක් විදිහට දීලා තිබ්බා. දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මම මෙහෙම ගත්තා කියතම. හොඳ උදාහරණයක් තමයි දැන් ප්‍රවේගය සමානයි හරිද ප්‍රවේගය සමානයි ඔයාලට දෙනවා මේ විදිහේ ශ්‍රිතයක් ආකාරයෙන් a t වර්ගය ධන bt ධන c කියලා වගේ දෙනවා. මේකේ a අගය විශාලයි බිඳුවයි කියලා ඔහොමත් දෙනවා.
හරිද? එතකොට මේක ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. ඔක ප්‍රස්ථාරගත කරපුවම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එයි. හරිද? ඒ කියන්නේ මේ පැත්තට ප්‍රවේගය ms එකෙන් මේ පැත්තට කාලය තප්පර වෙනවා. හරි. එතකොට දැන් මේ ඔය මේ මොන හරි වස්තුවක ප්‍රවේගය හැසිරෙන්නේ මෙන්න මේ විදිහට. ඒකේ කාලය ඍණ වෙන්න බැරි හින්දා මේ කොටස නැති වෙලා යනවා. ඒ කියන්නේ මෙතනින් ආරම්භ වෙලා ඔන්න ඔය විදිහට යනවා. එතකොට මේ වස්තුව කොහොමද යන්නේ? පල්ලෙහාට ප්‍රවේගය අඩු වෙගෙන යනවා. ඊට පස්සේ ප්‍රවේගය වැඩි වෙනවා ඍණ දිශාවට. ඊට පස්සේ ප්‍රවේගය අඩු වෙනවා ඍණ දිශාවෙන්. ඊට පස්සේ ආය ධන දිශාවට ත්වරණයක් තියෙනවා. නේ? එතකොට මේ ප්‍රස්ථාරයේ එක එක ලක්ෂවලදී ත්වරණය යවුවයි කියලා හිතන්නකෝ. ප්‍රස්ථාරයේ මෙන්න මේ වගේ ලක්ෂයකදී මේ ප්‍රස්ථාරයේ ත්වරණය කීයද කියලා අහනවා. මේ වගේ ලක්ෂයකදී ප්‍රස්ථාරයේ ත්වරණය කීයද කියලා අහනවා. ප්‍රස්ථාරයේ ත්වරණය කියලා කියන්නේ ඒ වෙලාවේදී මේ ප්‍රස්ථාරයේ තියෙන බෑවුනේ පුතේ. හරිද? දැන් මම අහුවත් මෙන්න මේ ලක්ෂයේදී ප්‍රස්ථාරයේ ත්වරණය කීයද කියලා. ඒතකොට මම මෙතනින් අපි ස්පර්ශකයන් නිර්මාණය කරවුවොත් ඒ ස්පර්ශකයේ බෑවුම තමයි අහන්නේ. වැඩේ තියෙන්නේ ඔය වගේ වක්‍ර ප්‍රස්ථාර තිබ්බොත් ඔය වක්‍ර ප්‍රස්ථාරවල එකිනෙකට ප්‍රබින්න ලක්ෂ දෙකක් පාවිච්චි කරන්න බෑ. හරිද? දැන් උදාහරණයක් හිතන්නකෝ. මෙන්න මේ වගේ වක්‍රයක් තිබ්බොත් එහෙම මේ වගේ තැනක අනුක්‍රමණය හොයන්න කියලා. ඉතින් අනුක්‍රමණය හොයන්න කියලා මේ වගේ තව ලක්ෂයක් පාවිච්චි කරන්න බෑ. එහෙම ගත්තොත් එහෙම මේ ලක්ෂය අනුක්‍රමණය නෙමෙයි. මේ ලක්ෂ දෙකේම අනුක්‍රමණය වෙනවා. හරිද? හැබැයි අපිට අවකලනය කියන පාවිච්චි කරලා මොකද කරන්න පුළුවන්? අවකලනය පාවිච්චි කරලා මේ මුළු වක්‍රය සඳහාම සාධාරණ අනුක්‍රමණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන x ඛණ්ඩාංකය වගේ ආදේශ කරලා ඒ අනුක්‍රමණය මේ ලක්ෂයේදී අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. ආයෙත් කියන්න මේ වගේ වක්‍ර ප්‍රස්ථාරයක් තිබ්බොත් එහෙම හරිද? වක්‍ර ප්‍රස්ථාරයේ ශ්‍රිතය එක සැරයක් අවකලනය කරපුවාම අපිට ගන්න පුළුවන් මේ සම්පූර්ණ ශ්‍රිතය සඳහා වූ සාධාරණ අනුක්‍රමණ ශ්‍රිතය. හරිද? ඒ කියන්නේ ඒකෙන් තමයි බෑවුම ගැන මේ ප්‍රස්ථාරයේ බෑවුම් ගැන කියන්නේ. ඒ බෑවුම් ගැන එන ශ්‍රිතයට අපිට පුළුවන් එක එක ඛණ්ඩාංක ආදේශ කරලා ඒ ලක්ෂවලදී අනුක්‍රමණය කරන්න. ඒ ලක්ෂයකදී අනුක්‍රමණය ගන්න මේ අවකලනයේ භාවිත කෙනෙක් කියලා පාවිච්චි කරන්න පුළුවන්. එකේ ආය පුළුවන් එතකොට ඒකේ සරල තේරුම තමයි එතකොට ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයාගන්න ඕන නම් නැත්නම් ප්‍රස්ථාරයක බෑවුම හොයාගන්න ඕන නම් අපිට මේ අවකලනය පාවිච්චි කරන්න පුළුවන්. ඒක එක. දෙවෙනි කාරණාව ආයෙ පුළුවන් පුතේ ප්‍රස්ථාරයක දැන් ඔය අනුක්‍රමණය හොයන අවස්ථාවේ කොටස් දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි ඔය වගේ ප්‍රවේගය, විස්ථාපනය, ඊට පස්සේ පරිමා ශීඝ්‍රතාවය වගේ රාශි කාලයේ ශිතක් විදිහට දුන්නාම ඒකේ ශීඝ්‍රතාව හොයන ගණන්ම හදන්න අපිට අවකලනය ඔය කියපු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක එක. දෙවෙනි කාරණාව ඕනම ශිතයක අනුක්‍රමණය හොයන්න පුළුවන්. අනුක්‍රමණය හෙව්වහම දැන් අපි හිතන්නකෝ දැන් මොනවා හරි ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට යන ප්‍රස්ථාරයක් දීලා තියෙනවා කියලා හිතන්නකෝ. ඔය විදිහට යන ප්‍රස්ථාරය. වාරණ කියනවා මෙන්න මේ ලක්ෂයේදී ප්‍රස්ථාරයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා. මෙන්න මේ ලක්ෂයේදී ඇඳි මේ ප්‍රස්ථාරයට මේ ලක්ෂයේදී ඇඳි ස්පර්ශකයේ සමීකරණය අහනවා. එතකොට පුතේ අන්නේ ස්පර්ශකයේ සමීකරණය හොයනකොට අපිට ඕන වෙනවා මේ ස්පර්ශකයේ අනුක්‍රමණය. හරිද? අන්නේ අනුක්‍රමණය අපිට ගන්න පුළුවන් dfx යට dt dx x සමානයි x නෝට් වල ගියාම අපිට මෙතන x නෝට් කියලා කණ්ඩායමක් තියෙන එක x නෝට් කියලා. ඒ කියන්නේ ශිතය අරගෙන එක සැරයක් x විශේෂ නවකලනය කරලා එතකොට එනවා පොදු අනුක්‍රමණ ශිතය. ඒ අනුක්‍රමණ ශිතයට x නෝට් කියන අගය අරගෙන මෙතන ආදේශ කරපුවාම ඒ කියන්නේ මෙතන දැම්මම අපිට එනවා මේ ස්පර්ශකයේ අනුක්‍රමණය කියන එක. අපි දැන් මේවා ඔක්කොම නෝට් එකෙම ලියලා
පැහැදිලිව ගණන් හදනවා මම මේ අර නිකන් පාවිච්චි කරන තැන් ටික තමයි කියන්නේ. ඒ වගේම ඕනම ලක්ෂයකදී අභිලම්බයක් යනකොට ප්‍රස්ථාරයට ওই විදිහට අභිලම්බයක් නිර්මාණය කරවුවොත් මේ අභිලම්බයේ ප්‍රස්ථාරය සමීකරණයක් ගන්න පුළුවන්. y සමානයි m/x ධන c භාගයට. අභිලම්බයේ සමීකරණය. හරිද? ඒතර ආකාර දෙකයි. කියන්නේ අනුක්‍රමණය කියන එක පාවිච්චි කරලා ප්‍රායෝගික ගැටලු හදනවා. අනුක්‍රමණය කියන එක පාවිච්චි කරලා ප්‍රස්ථාරයක ස්පර්ශක සහ අභිලම්බය සමීකරණ ලබා ගන්න. දෙකයි. ඊට පස්සේ තව පාවිච්චි කරනවා අවකලනය පාවිච්චි කරලා අපිට හොයාගන්න පුළුවන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය බිඳුව වෙන. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය බිඳුව වෙනවා කියලා කියන්නේ බෑවුමක් නැති වෙන තැන. උදාහරණයක් තමයි දැන් මෙන්න මේ වගේ මෙහෙම උපරිමයක් තියෙන ප්‍රස්ථාරයක් ගත්තොත් මෙන්න මේ වගේ තැනක ඇත්තටම මෙහෙම බෑවුමක් නැහැ පුතේ. හරි. අපි ගත්තොත් එහෙනම් මෙහෙම ප්‍රස්ථාරය හැරිලා ඔහොම ගියොත් එහෙනම් මෙන්න මේ වගේ තැනක ගත්තොත් එහෙනම් ඇත්තටම මෙතන බෑවුමක් නැහැ. අනේ බෑවුම ඒ කියන්නේ බෑවුම් නැති. හරිද? ප්‍රස්ථාරයේ ආනත වෙන්නේ නැති ස්ථාන හොයන්න අපිට අවකලනය පාවිච්චි කරන්න පුළුවන්. එයි අවකලනය කරනවා. සිතේ අරගෙන අවකලනය කරලා අවකලනය කියන්නේ අනුක්‍රමණයනේ. අනුක්‍රමණය බිඳුව වෙන තැන හොයාගන්නවා. අනුක්‍රමණය බිඳුව වෙන්නේ x කණ්ඩායමක මොන වගේද කියලා හොයාගන්න. ඒකෙන් අතට අපිට හොයාගන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ අනුක්‍රමණය බිඳුව වෙනවා. ඒ කියන්නේ මේ බෑවුම් නැති මේ වගේ හරුම් ලක්ෂණ හොයාගන්න හැම අවකලනය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒතකොට එන්නේ ඒවා පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා කියන්නේ අපිට එහෙම හොයාගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා මේ අවකලනය කියන එක්කෙනා පාවිච්චි කරලා ප්‍රස්ථාර අඳින්න. මොකද හැරෙන තැන් ටික දන්නවනේ. දැන් හැරෙන තැන් ටික ලකුණු කරා අනන්තයේදී මොන වෙනවද කියලා කියන්නේ අර x ධන අනන්තයේදී ගියොත් ප්‍රස්ථාරයට මොකද වෙන්නේ x ඍණ අනන්තයේදී ගියොත් ප්‍රස්ථාරයට මොකද වෙන්නේ වගේ දේවල් කතා කරලා ප්‍රස්ථාර අඳින්න පුළුවන්. ඊට පස්සේ ප්‍රායෝගික අවස්ථා ගත්තොත් එහෙම දැන් මේ දවස්වල එහෙමත් ඔය කියන්නේ මේ විදිහට දිගටම රට ඇරලා තිබ්බොත් මෙන්න මේ යන ශීඝ්‍රතාවයේ උපරිමයේ බලා ගන්න වෙන්නේ ඔක්තෝබර් මාසයේ දෙවෙනි සතියේ මෙන්න මෙදාට කිහිම පුරෝකතන දෙනවා නේද? උපරිමයක් වෙන්නේ මෙන්න මෙදාට. අවමගයක් හම්බ වෙන්නේ මෙන්න මෙදාට. හරිද? අන්න ඒ වගේ මේ ප්‍රායෝගික අවස්ථාවලටත් කියන්නේ ප්‍රායෝගිකව සිද්ධ වෙන සිද්ධියක් වලට දීලා ශිතයක් දීලා ඒ ශිතේ උපරිම අගයක් හම්බ වෙන්නේ කොයි වගේ කාලවලදී ඔය ශිතේ අවම අගයක් හම්බ වෙන්නේ කොයි වගේ කාලවලදී කියලා අපිට අවකලනය පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. එතකොට අවකලනයේ භාවිත කියන එක මාතෘකා හතරක් යටතේ අපි කතා කරනවා. පළවෙනි එක තමයි අනුක්‍රමණය පාවිච්චි කරලා ප්‍රස්ථාරවල ස්පර්ශක අභිලම්බ නිර්මාණය. ඊට පස්සේ අනුක්‍රමණ පාවිච්චි කරලා ප්‍රායෝගිකව කාලය සමග තියෙන ශිතයක් නම් ඔය ශීඝ්‍රතා ගැටලු හදන්න. ඊට පස්සේ අනුක්‍රමණයේ බිඳුව වෙන තැන් පාවිච්චි කරලා ප්‍රස්ථාර අනින්ද අනුක්‍රමණයේ බිඳුව වෙන තැන් පාවිච්චි කරලා ප්‍රායෝගික ගැටලු විසඳන්න. හරිද? ඒ කියන්නේ ශිතයක් කොයි වෙලාවකද උපරිම වෙන්නේ ශිතයක් කොයි වෙලාවකද අවම වෙන්නේ වගේ දේවල්. හරිද? right. ඔයාලා දාපු නෝට් එක චුට්ටක් බලලා ඊට පස්සේ ආයේ නෝට් කැලේ පොඩි කැලක් කතා කරලා ඊට පස්සේ අපි ගණන් ටිකක් හදන්න ඉතින් බලමු. හරි. මේ තියෙන වල නෝටේ අවකලන යෙදීම් හා ප්‍රස්ථාර ශිතයක් ප්‍රස්ථාරගත කළ විට ශිතයට අදාළ පොදු අනුක්‍රමණය ශිතේ අවකලනය කිරීමෙන් ලැබෙන බව අප දනී. ඒ අනුව ශිතයක් ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි ඕනෑම සම්බන්ධතාවයක් අවකලනය කිරීම තුළින් ශිතේ බෑවුම් පිළිබඳත් එක් ලක්ෂවලදී ශිතේ වෙනස් වීම ශීඝ්‍රතා හා ශිතේ සතු ස්ථාවර ලක්ෂ ලබා ගත හැකිය. මෙම කොටසෙදී අවකලනය භාවිත කරන අවස්ථා හතරකි. හරිද? මෙන්න මේ හතරෙන් ගණන් අහනවා. හොඳට මතක තියාගන්න මේ හතරෙන් ගණන් අහනවා කියන්නේ මෙන්න මේ පළවෙනි කොටස ගත්තොත්. ශිතයක් ප්‍රස්ථාරගත කළ විට එම ප්‍රස්ථාරයේ අනුක්‍රමණ ලබා ගැනීම හා ප්‍රස්ථාරය මත ඕනෑම ලක්ෂයේදී ප්‍රස්ථාරයට ඇඳි
ස්පර්ශකත් අභිලම්බයේත් ස්පර්ශකයේත් අභිලම්බයේත් සමීකරණ ලබා ගැනීම කියන කොටස පුතේ මෙන්න මේ කොටසෙන් කවුරු හරි දරුවේ මේ කොටස ඉගෙන ගත්තොත් එතනින් ලකුණු 25ක ගණක් හදන්න පුළුවන්. හරි? right. දැන් දෙවෙනි එක තියෙනවා කාලයේ විශේෂ වෙනස් වෙන රාශිය. දිග ප්‍රවේගය ඊට පස්සේ ත්වරණය නම් ආය වෙනස් කරන්න යන්නේ නැහැ. වර්ගඵලයේ පරිමාව වගේ දේවල් අවකලනය කළා ඒකේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ උදාහරණ ක්ෂණික ප්‍රවේග, ක්ෂණික ත්වරණ වගේ යටලු හදන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි සමහර මේ තැන්වලදී ඔය ප්‍රක්ෂිප්ත පාඩමට එහෙම කාලයේ විශේෂයෙන් දුර විශේෂයෙන් අවකලනය කිරීම එහෙම අපි කරලා ඉවරලා ඒ ලක්ෂවලදී තොරතුරු හොයාගන්නවා. හරි. ඒතකොට මේක ඇප්ලයිඩ් වලට ඕන වෙනවා. දෙවෙනි මාතෘකාව. තුන්වෙනි මාතෘකාව ඕනෑම ශිතයක් ප්‍රස්ථාරගත කිරීම මෙහි ශිතේ ස්ථාවර ලක්ෂ ශිතේ අවතලභාවයත් ඔය අද ගතිය අවතලභාවයත් ගණනය කිරීමට අවකලනයේ භාවිත වේ. පුතේ මෙතන මෙන්න මේ කොටසේ ලකුණු 70ක හෝ 80ක සම්පූර්ණ ලොකු ගණනක් අහනවා. ඒ කියන්නේ දැන් ඔයාලගේ අවකලනය වලට අපි උගන්වපුවාම ඇත්තටම මෙතනින් මෙන්න මේ කොටසෙන් තමයි ඇත්තටම ඒ භාවිතයේ හොඳටම එන්නේ. හරිද? ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි මේ මාතෘකාව ප්‍රායෝගික සිදුවීමක් අනුබද්ධයෙන් සිදුවීමට අදාළ ප්‍රායෝගික සිදුවීමට අදාළ අනුබද්ධය හා ඒ ශිතේ හැසිරීම. හරිද? ශිතේ ප්‍රස්ථාරගත කිරීමෙන් ලැබෙන උපරිම හා අවමගයන් ලබා ගැනීම සාකච්ඡා කිරීමේ. දැන් මම මෙතන මේ අතරම මේ ලියපෙකේ පොඩි තේරුම් නොතේරුම්කමක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික දෙයක් ප්‍රායෝගික අවස්ථාවක සම්බන්ධතාවයක් ගොඩනගලා ඒ ප්‍රායෝගික අවස්ථාව මොන හරි රාශියක් වෙනස් වෙනකොට ඒකෙන් අපිට ගන්න පුළුවන් උපරිමගය අවමගය වගේ දේවල් ගැන කතා කරනවා. මේක ගණන් හදනකොට ඔයාලට තේරෙයි මේක ඇත්තටම මේ සුන්දර දෙයක්. මේකත් ලකුණු 80ක 70ක විතර කොටසක් මේ තුන්වෙනි සහ හතරවෙනි එකෙන් දෙකෙන්ම ලකුණු 150ක ප්‍රශ්නයක් හැදෙනවා. හරිද? ඒතොර ඒකේ applied maths වලට එක කොටසකුත් pure maths වලට කොටස් තුනකුත් යෙදෙන ගානක් තමයි මේ අවකලනයේ යෙදීම කියලා කියන්නේ. හරි. ඒතොර මුළු පේපරේට ලකුණු 2000ක් හම්බ වෙනවනේ. ඒ කියන්නේ pure වලට ලකුණු 1000යි applied වලට ලකුණු 1000යි. හරිද? ඒතකොට දැන් අවකලනයේ යෙදීම කියන මේ පාඩමෙන් විතරක් මෙතන 25ක් හම්බ වෙනවා. මෙතන 150ක් හම්බ වෙනවා pure maths වලට. ඔක්කොම 175යි. එතකොට 1000න් 175ක් කියලා කියන ළමයි 117ක්. ලොකු ප්‍රතිශතය 120ක් වගේනේ. මුළු පේපරෙන් 5න් පංගුවක් වගේ. එතකොට මේ පාඩමෙන් අහන්නේ. එතකොට මේක අපිට ඕන වෙනවා මෙන්න මේකෙන් ගණන්ම ඇහුවොත් එහෙම ප්‍රක්ෂිප්ත වලින් අහන්න පුළුවන්. ඊට අමතරව ආයෙ දෙනවා සරල අනුවර්ති චලිතයේදී අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. ඊට අමතරව වෘත්ත චලිතයේ සමහර ගැටලු අහලා තියෙනවා විභාගෙට. හරි. ඔන්න ඔය වගේ තැන් වලට අනිවාර්යයෙන්ම මේක නම් පාවිච්චි වෙනවා. හරිද? තව මේ සාපේක්ෂ ත්වරණයේ පාඩමේ. හරි. ඒතකොට ඇප්ලයිඩ් පේපර් එකට සාමාන්‍ය ලකුණු මේකේ කතා කරවොත් මේකෙන් සාමාන්‍ය ලකුණු 100ක වගේ ප්‍රමාණයක් 100ක් වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට මේ පේපරෙනුත් ගත්තොත් අවකලනයේ යෙදීම කියන දැන් මේ පාඩම pure maths පාඩමක් වුණාට applied පේපරෙනුත් 10%ක විතර බලපෑමක් කරනවා. හරි? ඒකින්ද මේ අවකලනයේ භාවිත කියන පාඩම ගොඩක් වැදගත්. මේ පාඩම අපිට ඊට පස්සේ තියෙන ප්‍රක්ෂිප්ත පාඩමකට ඕන වෙනවා. හරි? පළවෙනි මාතෘකාව ශිතයක අනුක්‍රමන ආශ්‍රිත ගැටලු y සමාන fx යනු x විශයෙන් වෙනස් වන ශිතයක් විට dy යට dx dfx යට dx මගින් ශිතයේ x අක්ෂයට සාපේක්ෂ අනුක්‍රමණය ලැබේ. මෙම පොදු අනුක්‍රමණය
right මේ කනෙක්ෂන් වල අවුලක් තමයි එන්නේ පුතේ යනවා ඊට පස්සේ ටිකක් වෙලා තියෙනවා අපෝ වෙනවා right මම කතා කරන්න උත්සාහ කරන්නේ මේ ටික පැටවලට මම හිතන්නේ නෝට් එක කියව ගන්න පුළුවන් උදාහරණ ගාන බලමු y සමානයි x වර්ගයේ අඩු කිරීම 5x ධන 3 ශ්‍රිතයේ 0.3 ලක්ෂයේදී ප්‍රස්ථාරයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා දීලා තියෙනවා. right. ඉස්සෙල්ලා ඔයාලට පුංචි දැනුමක් දීලා ඉන්නම් මේ කොහොමද ප්‍රස්ථාරයක සමීකරණයක් හොයන්නේ කියලා. ඊට පස්සේ අපි මේ ගාන චුට්ටක් හදලා දැන් ඔයාලට දුන්නා කියන හිතන්න පුතේ සරල රේඛීය ප්‍රස්ථාරයක් සරල රේඛීය ප්‍රස්ථාරයක් දීලා තිනවා කොහේ කණ්ඩායම් දෙකකින් යනවා අපි ගමු මෙතන ඍණ 2 ධන 5 වගේ ලක්ෂ දෙකක් මේක y මේක x හරි ඔයාලට කණ්ඩායම් දෙකක් දීලා තියෙනවා. ඒතර මෙතන කණ්ඩායම්කය ලියන්න පුළුවන් කී කියලා. මෙතන කණ්ඩායම්කය ලියන්න පුළුවන් ඍණ 2, බිංදුව කියලා නේ. මෙන්න මේ ලක්ෂයේ කණ්ඩායම්කය ඍණ 2, බිංදුව කියලා ලියන්න. මේ ලක්ෂයේ කණ්ඩායම්කය මොකද්ද? මේ ලක්ෂයේ කණ්ඩායම්කය ලියන්න පුළුවන් පුතේ බිංදුව, ධන 5 කියලා. හරි. මෙන්න මේ අන ප්‍රස්ථාරයේ සමීකරණය y සමානයි mx ධන c නම්. හරි. y සමානයි mx ධන c නම් අපි ඇත්තටම මෙන්න මේ m වලගේයි c වලගේයි තමයි හොයාගන්න ඕනේ. මේ කොටස අපි සරල රේඛා පාඩමේදී ගොඩක් කතා කරනවා. හරි. සරල රේඛා පාඩමේදී ගොඩක් කතා කරන කොටසක්. එතනත් මේ අර මේ පාඩමට ඕන කරන හින්දා චුට්ටක් කියලා දෙන්න. මොකද්ද මේ y කියන්නේ මොකද්ද මේ x කියන්නේ හරි ආගන්න එතකොට අපි මේ m හොයාගන්නේ පොඩි කාලේ මතක ඇති y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. එතකොට y කණ්ඩාංක වෙනස කියලා කියන්නේ y දෙක ඍණ y1 බෙදීම x දෙක ඍණ x1. හරි. දැන් මේ ගාන විදිහට නම් y කණ්ඩාංක වෙනස 5 අඩු කිරීම බිඳුවයි බිඳුව අඩු කිරීම ඍණ 2යි. සුළු කරපුවාම වෙනවා 5 බෙදීම 2යි. ඔය තියෙන අනුක්‍රම. අන්තර්ඛණ්ඩය හොයන්නේ කොහොමද? අපි සාමාන්‍ය අන්තර්ඛණ්ඩය ගන්නේ y අක්ෂයේ කැපෙන ලක්ෂය. y අක්ෂයේ කැපෙන්නේ 5න් ඒ කියන y මේක 5යි කියලා ලියනවා. හරි. නැත්තම් අපි මේක හොයාගන්නේ y සමාන mx ධන c නේ. c කියන්නේ නම් c උක්ත කරනවා. මේ කියන්නේ එහා පැත්තට යනවා. y අඩු කිරීම mx. හරි එක කණ්ඩාංකයක් තෝර ගන්නවා අපි හිතමු මේ කණ්ඩාංකය කියලා. එතකොට y වල කණ්ඩාංකය 0යි x වල කණ්ඩාංකය m වල කණ්ඩාංකය 5 බෙදීම 2යි x වල කණ්ඩාංකය ඍණ 2යි. හරි සුළු කරපුවාම මොකද වෙන්නේ? උත්තරේ 5යි කියලා එනවා. ඊට පස්සේ ප්‍රස්ථාරය සමීකරණය කොහොමද යන්නේ? එම නිසා ප්‍රස්ථාරය සමීකරණය කොහොමද එන්නේ? ප්‍රස්ථාරය සමීකරණය සමානයි y සමානයි 5 බෙදීම 2x එකතු කිරීම 5යි කියලා. ඔය තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ඕ ලෙවල් කාලේ කරපු විදිහ. මේක මම දාගන්න පළවෙනි ක්‍රමයක. නේද? මේ විදිහට තමයි ප්‍රස්ථාරයක සමීකරණ හොයන්නේ. මේක උගන්වනවා සාමාන්‍යයෙන් මම දන්නේ 8 වසරේදී 8 ඉඳන් 9 ඉඳන් උගන්වනවා. හරි. සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය සෙවීම. සරල රේඛීය ප්‍රස්ථාරයක ශිතේ ප්‍රස්ථාරයක සමීකරණය සෙවීම. පොඩි නෝට් කැල්ලක් තියාගන්නකො.
ඊට පස්සේ ඊළඟ ක්‍රමය තමයි පුතේ දැන් හිතන්නකෝ ප්‍රස්ථාරයේ MVC වෙන වෙනම හොයන්නේ නැතුව අපිට පුළුවන් එකපාර ගන්න. හරිද? එකපාරම ගන්න පුළුවන්. ඒක තමයි අපි අනුක්‍රමණය කියන එක්කෙනයි අනුක්‍රමණය ලියන මේ විදිහට. හරි දෙවෙනි ක්‍රමය අනුක්‍රමණය හොයනවා මම දන්නා ප්‍රස්ථාරය මත මේ ප්‍රස්ථාරයේ දිගේ චලනය කරන්න පුළුවන් ඕනම ලක්ෂයක්. හරිද? මම ගන්න x, y කියලා. හරිද? ප්‍රස්ථාරය මත ප්‍රස්ථාරයේ දිගේ චලනය කරන්න පුළුවන් ඕනම ලක්ෂයක්. හරිද? ඒ ලක්ෂය අරගෙන මම ලියන මේ විදිහට. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය m සමානයි y ඛණ්ඩාංක වෙනසේ අන්තරය. y ඛණ්ඩාංක වෙනසේ අන්තරය ඉස්සෙල්ලාම දන්න ඛණ්ඩාංක දෙකෙන් ලියනවා. හරිද? y ඛණ්ඩාංක වෙනසේ අන්තරය දන්න ඛණ්ඩාංක දෙකෙන් ලියනවා. කොහොමද? 5 අඩු කිරීම බිඳුව බෙදීම බිඳුව අඩු කිරීම ඍණ 2 දන්න ඛණ්ඩාංක දෙකෙන් ලියුවා. ඒ වගේම මම මේ දාගත්ත සාධාරණ ඛණ්ඩාංකය තියෙනවනේ. සාධාරණ ඛණ්ඩාංකය සහ මේ දන්න ඛණ්ඩාංක දෙක එකක්. හරිද? සාධාරණ ඛණ්ඩාංකය සහ මේ දන්න ඛණ්ඩාංක දෙක එකක් පාවිච්චි කරනවා. එතකොට කියන්නේ කොහොමද? y අඩු කිරීම 5 බෙදීම x අඩු කිරීම බිඳුව. ඊට පස්සේ මෙන්න මේ ටික පාවිච්චි කරලා මෙන්න මේ සෙට් එක පාවිච්චි කරලා y යුක්ත කරනවා. කොහොමද යුක්ත කරන්නේ? right. y ඍණ 5 සමානයි 5 බෙදීම 2යි. වතාවක් x කියලා එනවා. මෙතන මෙන්න මේක සුළු කරනවා. සුළු කරලා මෙන්න මේ කොටස විතරක් හරස් ගුණිතේ මේ පැත්තට ගන්න. 5 ඉලක්ක මෙහා පැත්තට දාන්න. එතකොට මොකද වෙන්නේ? y සමානයි 5 බෙදීම 2යි x එකතු කිරීම 5යි කියලා එනවා. කෙලිම ප්‍රස්ථාරය සමීකරණය එන්නේ ඒකල අනුක්‍රමණය ලියන එම නිසා m සමානයි 5 බෙදීම 2යි c සමානයි ධන 5යි කියලා. පැහැදිලිද? අර පොඩි කාලේ වගේ අනුක්‍රමණය හොයන්නේ මෙහෙමයි අන්තකාලය හොයන්නේ මෙහෙමයි කිය කරන්නේ නැහැ. අපි මොකද කරන්නේ? මේ ප්‍රස්ථාරය මත පිහිටි සාධාරණ ලක්ෂයක් ගන්නවා x, y කියලා. දන්න ලක්ෂ දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය ලියනවා. නොදන්න ලක්ෂයක් සහ නැත්නම් සාධාරණ ලක්ෂය සහ දන්නා ලක්ෂයක් පාවිච්චි කරලා අනුක්‍රමණය ලියනවා. ඒ දෙක සමාන කරනවා y යුක්ත කරනවා. y සමාන mx ධන c. හරි මේක තමයි දෙවෙනි ක්‍රමය. යන්න තව එකක් තියෙනවා පුතේ. ඒක තමයි එකත් ඔයාලා ඉගෙන ගන්න ඕනේ කැලලක්. මේ තුන්වෙනි ක්‍රමය අනුක්‍රමණය දී ඇති විට. අනුක්‍රමණය සහ තවත් ලක්ෂයක් දී ඇති විට. ගාන හදන විදිය පොඩ මේ මොකනවා. මෙන්න මේ දැන් මම දැන් කියලා දෙන එක තමයි මේ පාඩවල ගොඩක් පාවිච්චි වෙන්නේ. ඒක තමයි දැන් මේක පොඩ මාක් එකක් දාලා ලියගමු. අනුක්‍රමණය හා තවත් ලක්ෂයක් සරල රේඛීය ප්‍රස්ථාරයක දී ඇති විට. හරිද? අනුක්‍රමණය හා තවත් ලක්ෂයක් සරල රේඛීය ප්‍රස්ථාරයක දීලා තියෙනවා. එතකොට පුතේ කරන්නේ මෙහෙමයි. හරිද? දැන් මේ වගේ යන ප්‍රස්ථාරයක ඔයාලා හිතන්නකෝ මේකේ අනුක්‍රමණය දීලා තියෙනවා m වල අගය අනුක්‍රමණය බෑවුම. නැත්තම් මෙතන මේකේ තිරසක් ගහලා මේ වගේ කෝණයක θීටා කියලා දීලා ඔයාලා tan θීටා දීලා තියෙනවා. ඒත් ඉතින් අනුක්‍රමණය තමයි tan θීටා ඔයාලා අපි තුමු 3 බෙදීම 4 වගේ දුන්නයි කියලා. හරි අනුක්‍රමණය. හරි
මේ මෙන්න මේ සරල රේඛීය ප්‍රස්ථාරය අනුක්‍රමණය දීලා තියෙනවා. ඔයාලට මේ වගේ තැනක ඛණ්ඩාංකය දීලා තියෙනවා. හරිද? ඛණ්ඩාංකය අපි හිතමු ඍණ 1,2 කියලා. හරි. මේ ප්‍රස්ථාරයේ සමීකරණය හොයන්න කියනවා. y සමාන mx ධන c. කොහොමද හොයන්නේ? අපි කරන්නේ කලින් වගේම තමයි. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසනේ. හරි? right. මේ ප්‍රස්ථාරයේ මත හරිද? මේ ප්‍රස්ථාරයේ මත ඕනෑම ලක්ෂයක් ප්‍රස්ථාරයේ මත වූ ඕනෑම ලක්ෂයක් නැත්නම් සාධාරණ ලක්ෂයක් x, y කියලා ගන්නවා. මේ ප්‍රස්ථාරයේ මත වූ ඕනෑම ලක්ෂයක් x, y කියලා ගන්නවා. මේ සාධාරණ ලක්ෂය දීලා තියෙන ලක්ෂය පාවිච්චි කරලා අනුක්‍රමණය ලියලා ඒක මෙයාට සමාන කරනවා. කොහොමද? 3 බෙදීම 4 සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. හරිද? සාධාරණ ලක්ෂයයි දීලා තියෙන ලක්ෂය පාවිච්චි කරලා අනුක්‍රමණය ලියලා ඒක දීලා තියෙන අනුක්‍රමණයට සමාන කරනවා. 3 බෙදීම 4 සමානයි y අඩු කිරීම 2 බෙදීම x අඩු කිරීම ඍණ 1. y යුක්ත කරනවා. කොහොමද කරන්නේ? y ඍණ 2 සමානයි 3 බෙදීම 4 වතාවක් x අඩු කිරීම එකතු කිරීම වෙලා 3 බෙදීම 4 වෙනවා. ඍණ 2 ගන්නවා එහා පැත්තට. y සමානයි 3 බෙදීම 4 වතාවක් x එකතු කිරීම 4 × 2 8යි 3යි 11යි 11 බෙදීම 4යි. පැහැදිලි? ප්‍රස්ථාරයේ සමීකරණය හදාගන්න එන්නේ ඒක. එතකොට මේ මෙතන නම් කැපෙන තැන එතකොට 11 බෙදීම 4යි කියලා එහෙම තොරණ ලියා ගන්න පුළුවන්. right? මේවා ලියන්න ඕනේ. මෙන්න මේක අපිට ගොඩක් පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ සරල රේඛීය ප්‍රස්ථාරයක අනුක්‍රමණය දන්නවා නම් තවත් ලක්ෂයක් දීලා තියෙනවා නම් ලක්ෂයක් ඛණ්ඩාංකයක් දීලා තියෙනවා නම් අපිට පුළුවන් කොහොමද? අපිට පුළුවන් ප්‍රස්ථාරයේ මත සාධාරණ ලක්ෂයක් ගත්තා. ඒ සාධාරණ ලක්ෂයයි දී ඇති ලක්ෂය පාවිච්චි කරලා අනුක්‍රමණය ලියලා ඒ අනුක්‍රමණය දී ඇතියකට සමාන. දී ඇති අනුක්‍රමණයකට සමාන කරා. හරි? ඒකල y උත්තරය. මේක දාලා ලියන්න. හරි. අපි දැන් බලමු කොහොමද දැන් මේ අපේ අවකලනයේ භාවිත කියන පාඩමේ කොටස කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලා ඔයාලට මම දාපු ගාන මම ආයෙ ෂෙයා කරන්නම්. කොයි ගාන? right මේ තියෙන්නේ. උදාහරණ y සමානයි x වර්ගය අඩු කිරීම 5x ධන 3 ශ්‍රිතයේ 0.3 ලක්ෂයේදී 0.3 කියලා නෙමෙයි අපි ගම x සමානයි 3 කියලා වගේ. ප්‍රස්ථාරයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා තියෙනවා. 0.3 ආවරයි 0.3 තමයි මෙයා කැපෙන්නේ නේද? ඔව්. right ඉස්සෙල්ලා ප්‍රස්ථාරය ඇඳගමු. මේකදී අපි කරන්නේ ඉස්සෙල්ලාම කරන්නේ එතකොට මොන හරි ප්‍රස්ථාරයක ශිතයක් දීලා තියෙනවා නම් හරි කක් හරි ප්‍රස්ථාරයක ශිතයක් දීලා තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ පුතේ මෙයාගේ පොදු අනුක්‍රමණයේ සෙවීම උදෙසා හරි පොදු අනුක්‍රමණයේ සෙවීම උදෙසා මෙයාව එයාගේ ස්වායත්ත මොකක් හරි විචල්‍යයක් තියෙනවා ස්වායත්ත විචල්‍ය අන්නේ විචල්‍යයෙන් අවකලනය කරනවා හරිද ඒ කියන්නේ මේක තියෙන්නේ x විෂයෙන් නේ දැන් මේක තියෙන්නේ y සමානයි x වර්ගයේ අඩු කිරීම 5x ධන 3ද කොයිද තමයි තියෙන්නේ. එතන මේ y කියන එක කියන හැසිරෙන්නේ x විෂයෙන්. හරිද? මම මොකද කරන්නේ මේ ප්‍රස්ථාරය Tamanට ඕන ඔරිජිනල් ප්‍රස්ථාරය ඇඳගත්තට කමක්. හරි.
මම අඳිනවා දැන් මේක පැහැදිලිව තේරෙනවා වර්ග චිත්‍රයක් තියෙන්නේ සහ මේ ප්‍රස්තාරය ඔන්න ඔහොම යනවා ඇත්තේ මෙන්න මෙතන කැපෙන්නේ 3ෙන්. ඒතකොට මෙතන කණ්ඩායම් කියන්නේ 0.3. මේ ලක්ෂයේ කණ්ඩායම්. හරි. අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ප්‍රස්තාරයේ දල සටහනක් ගහගන්න. දල සටහනක් කිව්වහම ප්‍රස්තාරයේ මඳින්න කියලා එකක් නෙමෙයි කියන්නේ. සාමාන්‍ය දලව ප්‍රස්තාරය අඳින්න. ඔය ප්‍රස්තාරය අඳින්න. x සමානයි බිඳුවේදී නේ අහන්නේ. මම ලකුණු කරනවා මෙන්න මෙතන. මෙතන x සමානයි බිඳුවයි. එතකොට මේ x සමානයි බිඳුවේදී ප්‍රස්තාරයට අඳිනු ලබන ස්පර්ශකයේ අනුක්‍රමණය ගැන තමයි කියන්නේ. හරි. මෙන්න මෙහෙම ස්පර්ශකයක් නිර්මාණය කරනවා. ස්පර්ශක නිර්මාණය වලට එක තැනක විතරයි ඇලෙන්න ඕනේ. දැන් මේක මේ මාකර් එකකින් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම තමයි ස්පර්ශක යන්නේ. එතකොට මේ ස්පර්ශක අනුක්‍රමණය කොහොමද ගන්නෙ? අපි දන්න දේ තමයි මේක y සමානයි fx සමානයි x වර්ගය අඩු කිරීම 5x ධන 3 නම් එම නිසා dy යට dx නැත්නම් dfx x දිශේ අවකලනය කරපුවාම සමානයි 2x ඍණ 5. එහෙනම් dy යට dx සමානයි 2x ඍණ 5 යනු ශිතයේ නැත්නම් ප්‍රස්තාරයේ පොදු අනුක්‍රමණ ශිතයයි. පොදු අනුක්‍රමණ ශිතයයි. පොදු අනුක්‍රමණ ශිතයයි. හරිද? ප්‍රස්තාරය අරගෙන එයාගේ ස්වායත්ත විචලනය. ඒ කියන්නේ ප්‍රස්තාරය වෙනස් වෙන විචලනය තියෙනවානේ x නේ එයාගේ. එයාගෙන් අවකලනය කරනවා. අවකලනය කරපු ගමන් අපිට හම්බ වෙන්නේ ඒ ප්‍රස්තාරයේ පොදු අනුක්‍රමණය. පොදු අනුක්‍රමණ ශිතයක්. මෙයාගෙන ශිතයක් විදිහමයි එන්නේ. පොදු අනුක්‍රමණ ශිතයක්. හරිද? දැන් අපිට ඕන කීයද? x සමානයි බිඳුවේදී අනුක්‍රමණය කීයද කියලා තමයි අහන්නේ. එම නිසා x සමානයි බිඳුව විට ප්‍රස්තාරයට අඳිනු ලබන ස්පර්ශකයේ අනුක්‍රමණය. ස්පර්ශකයේ අනුක්‍රමණය. ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න පුළුවන් dy යට dx. dy යට dx කියන එක නාට x සමානයි බිඳුව ආදේශ කරනවා. ඒ කියන්නේ දෙක වැඩි කිරීම බිඳුව අඩු කිරීම 5 සමාන ඍණ 5යි. හරිද? ඒ කියන්නේ පුතේ දැන් මෙන්න මේ ප්‍රස්තාරයේ මේක ස්පර්ශකයනේ. මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය එම් බාගලකම් එන්නේ ඍණ 5යි. පැහැදිලිද? ඔය තියෙන ප්‍රස්තාරයේ අනුක්‍රමණය. ඒ කියන්නේ මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය. හරි. දැන් කොහේද තැනක අපිට හිතුව x සමානයි 2 වෙනකොට. හරිද? x සමානයි 2 වගේ වෙනකොට ප්‍රස්තාරයට අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය කියලා හුවොත් එහෙම අපි කරන්නේ මෙන්න මේ අගයට මේ තියෙන අනුක්‍රමණ ශිතයනේ එයාට 2 ආදේශ කරනවා. 2 වරක් 2 4යි 1 5ක් ගන්න කරපුවාම ඍණ 1යි යුක්ත. ඒකට නිකන් මේ වගේ ඇදියක් තියෙනවා. මෙහෙම. ඍණ 5 කිව්වම ටිකක් වැඩිනේ. ඍණ 1 කිව්වම මේ වගේ. අර බැලන්ස් දෙක අඩුයි. හරි. දැන් හිතන්නකෝ x සමානයි 10 දී. x සමානයි 10 දී වගේ හිතන්නකෝ. x සමානයි 10 දී මේ වගේ තමයි. x සමානයි 10 වගේ තැනක බෑවමක් යනකොට මෙන්න මෙහෙම බෑවමක් එන්නේ. අනුක්‍රමණය 10ක් වෙන බෑවමක්. ඔය වගේ බෑවමක්. ස්පර්ශක නිර්මාණය කරවුවොත් ඔය විදිහට. right? මම මතක විදිහට ඔක අවකලනය කර උගන්වන දවස්වල මම මේක පැහැදිලිව එක උදාහරණයකින් කියලා දුන්නා. මේ තියෙන්නේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය.
ඒ කියන්නේ sorry මේ ස්පර්ශකයේ අනුක්‍රම. මෙතන එතකොට ප්‍රස්ථාරයේ අනුක්‍රම ශිතය. ඊට පස්සේ මෙතන දැන් ඛණ්ඩාංකය දන්නවනේ. ඛණ්ඩාංකය කියදාවේ 0.3. 0.3 ලක්ෂයේදී ප්‍රස්ථාරය නැන්දි ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවා. අනුක්‍රමණය දන්නවා නම් ප්‍රස්ථාරය මත එක ඛණ්ඩාංකයක් දන්නවා නම් ඔයාලට පුළුවන් නේද මෙයාගේ ප්‍රස්ථාරයේ සමීකරණය හොයන්න. අර තුන්වෙනි ක්‍රමයට මම ඔයාලට කියලා දුන්නේ තුන්වෙනි ක්‍රමයට දැන් මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය මම දන්නවා. මේ ප්‍රස්ථාරය මත වූ ලක්ෂයක් මම දන්නවා. මේ ලක්ෂයයි මේ අනුක්‍රමණය පාවිච්චි කරලා මෙන්න මේකේ හරිද මේකේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයට හොයන්න පුළුවන්. හොයන්න බලන්න. මේ ටික ලියාගෙන හොයන්න. දෙවෙනි ගාන මෙහෙම ලියා ගන්න. උදාහරණ අංක 2 y සමානයි 4x ඝනය අඩු කිරීම 7x වර්ගය ධන 5x ඍණ 3. ශ්‍රිතයට x සමානයි ඍණ 1 දී ඇඳි ස්පර්ශකයේ සමීකරණය සොයන්න. y සමානයි 4x ඝනය අඩු කිරීම 7x වර්ගය එකතු කිරීම 5x අඩු කිරීම 3. ශ්‍රිතයට x සමානයි ඍණ 1 දී ඇඳි ස්පර්ශකයේ සමීකරණය සොයන්න. හරි බලමු කොහොමද ගන්න. දැන් පුතේ දැන් ඔය දීපු ප්‍රස්ථාරයේ පරාවලයක්ද සරල රේඛාවක්ද වෘත්තයක්ද මොකක්ද කියලා දන්නේ නැහැ. හරිද? හේතුව දැන් ඔය වගේ ප්‍රස්ථාරයක් අඳින විදිය ඕලෙවල් දිනු කියලා දීලත් නැහැ. අපි උසස් පෙළ නාවල මේවා කියලා දීලා නැහැ. right. ඒ වගේ වෙලාවකදී අපි මොකද කරන්නේ? පොඩි වක්‍ර කැලක් ඇඳ ගන්නවා. හරිද? වක්‍රයක් වගේ එකක් අඳිනවා. right? පොඩි වක්‍රයක් අඳින්න. මෙන්න මේ වගේ වක්‍රයක් අඳින්න. මේ
y සමානයි 4x ඝනය අඩු කිරීම 5x වර්ගය ධන 7x sorry ධන 5x ඍණ 3 ඉන්නේ තිබ්බේ. දැන් මේ ප්‍රස්තාරය අපි අඳින්න දන්නේ නැහැ. එහෙනම් මම මේක අර නිරූපණය කිරීම උදෙසා මේ තියෙන්නේ මේ ප්‍රස්තාරය කියලා පොඩි විදිහක් අඳින්න. පුංචි කැලලා තිබ්බ නැති පුංචි කැල මේ ගොඩක් පොඩි නෙමෙයි. සාමාන්‍ය එක ප්‍රස්තාරයක හැඩයක් ගන්න එකක්. මම යන්නේ x සමානයි ඍණ 1දී. x සමාන ඍණ 1දී x සමාන ඍණ 1දී ප්‍රස්ථාරයට ස්පර්ශකයක් ඇන්දොත් ප්‍රස්ථාරයට ස්පර්ශකයක් අඳිනවා කියන්නේ මෙන්න මෙතනින් ස්පර්ශකයක් නිර්මාණය කරනවා. හරිද? මෙන්න මේ අඳින ස්පර්ශකයේ සමීකරණය y සමානයි mx ධන c තමයි හොයන්න තියෙන්නේ. හරි මෙන්න මේ ස්පර්ශකයේ සමීකරණය වලට තමයි දෙන්නේ. හරි right මම මොකද කරන්නේ ඉස්සෙල්ලාම මෙන්න මෙතන ඛණ්ඩාංකය හොයාගන්න. කොහොමද ඛණ්ඩාංක වෙන්නේ? x සමාන ඍණ 1දී y ඛණ්ඩාංක හොයාගන්න ඕනේ. කොහොමද ඒක හොයාගන්නේ? x සමාන ඍණ 1 විට y සමානයි මෙන්න මේ ප්‍රස්ථාරයට ආදේශ කරනවා. 4 වතාවක් ඍණ 1 3 වෙනි බලය අඩු කිරීම 7 වතාවක් ඍණ 1 වර්ගය එකතු කිරීම 5 වතාවක් ඍණ 1 ඍණ 3 සුළු කරමු. මෙතන එනවා ඍණ 4ක් මෙතන එනවා ඍණ 7ක් මෙතන එනවා ඍණ 5ක් මෙතන එනවා ඍණ 3ක් 10යි 19යි ඍණ 19යි. එතකොට මේ ලක්ෂයේ ඛණ්ඩාංකය අපිට එනවා කීයයි කියලාද? ඍණ 1, ඍණ 19. right ඔන්න දැන් මේ සරල රේඛාව නැත්නම් මේ ස්පර්ශකයේ මත වූ ලක්ෂයක් හොයාගත්තා. හරිද? මේ ස්පර්ශකයේ මත වූ ලක්ෂයක් හොයාගත්තා. right ඊට පස්සේ මම මොකද කරන්නේ? ඊට පස්සේ මම ශ්‍රිතය එයාගේ ස්වායත්ත විචල්‍යය. ඒ කියන්නේ මේ ශ්‍රිතය වෙනස් වෙන්නේ මේ x ඉන්නනේ. හරි මේ x ඉන්නනේ මේ y වෙනස් වෙන්නේ. අර එතකොට x කියන එක්කෙනාට කියනවා ස්වායත්ත විචල්‍ය. y කියන එක්කෙනා ඒ කියන්නේ x ඉඳ වෙනස් වෙන එක්කෙනා කියන පරායත්ත විචල්‍ය කියනවා. x විශේෂ y කියන එක්කෙනා අවකලනය කරනවා. y x විශේෂ වරක් අවකලනය වරක් අවකලනයේ ශ්‍රිතයේ අනුක්‍රමණය ලැබේ. අනුක්‍රමණ ශ්‍රිතය ලැබේ. හරිද? right එක සැරයක් අවකලනය කරමු. dy යට dx. right උඩ ශ්‍රිතය x විශේෂ අවකලනය කරන්නයි තියෙන්නේ. කොහොමද දෙන්නේ? 12x වර්ගය අඩු කිරීම 14x එකතු කිරීම 5යි. හරිද? right දැන් මේ මොකද්ද මේ අපිට ආවේ? මේ ආවේ මේ ශ්‍රිතයේ අනුක්‍රමණ ශ්‍රිතය. ඒ කියන්නේ මේ ශ්‍රිතයේ බෑවුම හොයාගන්න ඕන නම් මේ ශ්‍රිතයේ කොහේ හරි තැනක බෑවුම හොයාගන්න ඕන නම් ඒ බෑවුම කියන එක කියලා හැසිරෙන විදිහ තමයි මේක. හරිද? ශ්‍රිතයේ බෑවුම කියන එක කියලා ඇද ගතිය බෑවුම් ගතිය ඒක ස්ලෝප් එක කියලා ඒක වෙනස් වෙන විදිය තමයි මේ තියෙන්නේ. හරිද? right මේ තියෙන අනුක්‍රමණය පොදු අනුක්‍රමණය. මට ඕනේ x සමාන ඍණ 1 දී අනුක්‍රමණය. කොහොමද ඒක හොයන්නේ? dy යට dx වලට x සමාන ඍණ 1 ආදේශ කරනවා. dy යට dx x සමාන ඍණ 1 ආදේශ කරනවා මොකද වෙන්නේ? 12 වතාවක් ඍණ 1 වර්ගය
අඩු කිරීම 14 වතාවක් ඍණ 1 එකතු කිරීම 5යි ඍණ 1 වර්ගයේ සුළු කරපම් කියලානේ සුළු කරපම් වෙනවා 12යි ධන 14යි එකතු කරපම් 26යි 26යි 5යි 31 අනුක්‍රමණය වෙනවා 31යි කියන්නේ හරිද එතකොට මේ ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය ස්පර්ශකයේ බෑවුණු මේ අඳින ස්පර්ශකයේ x අක්ෂය ධන දිශාවත් එක්ක හදන කෝණය tan අගේ ඔක්කොම එක හරිද අපිට එනවා 31යි කියන්නේ දැන් අනුක්‍රමණය දන්නවා ඛණ්ඩ අංකයක් දන්නවා එම නිසා ඍණ 1, ඍණ 19 දී ඇඳි ස්පර්ශකයේ සමීකරණය කොහොමද ලියන්න පුළුවන් y කණ්ඩාංග වෙනස අඩු කිරීම x කණ්ඩාංග වෙනස කියලා ගන්නවා අපි සාමාන්‍ය y, x, y කියලා කණ්ඩාංගයක් ගමු x, y ස්පර්ශකයේ මත x, y කියලා කණ්ඩාංගයක් ගන්නවා y අඩු කිරීම ඍණ 19 බෙදීම x අඩු කිරීම ඍණ 1 සමානයි 31යි ඒක සුළු කරපුවාම y එකතු කිරීම 19 සමානයි 31යි x ධන 31 ඒකෙන් මට ලියන්න පුළුවන් එම නිසා ස්පර්ශකයේ සමීකරණය y සමානයි 31යි x එකතු කිරීම 19 ධන 19ක් එහා පැත්තට ගියාම ඉස්සෙල්ලාම මේක 20 අඩු කරමු. ඒක 20ක් අඩු කරපම් 21යි 11යි 13යි. 12යි. y සමානයි 31යි x එකතු කිරීම 12යි කියනවා. මෙන්න මේ ස්පර්ශකයේ සමීකරණය. මෙන්න මේ ස්පර්ශකයේ සමීකරණය. පැහැදිලිද? හරි. තව එක ගානක් දෙන්නම් මේක ඉංග්‍රීසියෙන් හදන්න. ප්‍රස්තාරයෙන් දෙන්න එපා. සරල ඔය වගේ නිකන් ඉරි කැලක් ගහලා ලියාගන්න y සමානයි x වර්ගය එකතු කිරීම 1 x වර්ගය දැන් තමයි මෙතෙන් දාන ඉලක්කමක් 9 වගේ x වර්ගය ප්‍රස්ථාරයට x සමානයි 1 විට ප්‍රස්ථාරයට x සමාන 1 විට ඇඳි ස්පර්ශකයේ සමීකරණය සොයන්න. y සමානයි x වර්ගය දන 9 බෙදීම x වර්ගය ප්‍රස්ථාරයට x සමානයි 1 විට ඇඳි ස්පර්ශකයේ සමීකරණය සොයන්න. හරි ගාන මම හිතනවා ඔයාලා ලියා ගන්න ඇති. පුංචි සිද්ධාන්ත කොටසක් තියෙන පුතේ ඒක කතා කරලා අපි මේ අතර පාඩම නාපමු.
මේක හදන්න right සරල රේඛා පාඩමේ සරල රේඛා පාඩම පුතේ පාඩම කොටස් දෙකකින් කතා කරනවා අපි හරි ඉස්සෙල්ලාම sorry කියන්නේ කණ්ඩායම් ජ්‍යාමිති කියලා පොඩි කැලක් උගන්වලා ඊට පස්සේ සරල රේඛාව පළවෙනි කොටස සරල රේඛාව දෙවෙනි කොටස කියලා පාඩම් දෙපාරකට උගන්වනවා මේ පළවෙනි කොටසේ මාතෘකා මම මතක විදිහට මාතෘකා 4ක් හරි 5ක් හරි තිබ්බා දෙවෙනි කොටසේ මාතෘකා 8ක් තිබ්බා මේක මේ සරල රේඛා පාඩමේ පළවෙනි කොටසේ මාතෘකා ප්‍රමාණය අන්තිමේට කලින් එක ඇත්තටම අපි කතා කරන්නේ මේ ඒක තමයි දැන් උගන්වන්නේ මෙන්න මේ විදිහට ඛණ්ඩාංක තලයක එක ප්‍රස්ථාරයක් මේ විදිහට ගිහිල්ලා තියෙනවා අනෙක් ප්‍රස්ථාරය මේ විදිහට ගිහිල්ලා තියෙනවා හරි එතකොට මම ගන්න මේ ප්‍රස්ථාර දෙක මේ විදිහට අපි හිතමු මෙතන හැදෙන කෝණය මේ කෝණය මම ගන්න ඇල්ෆා කියලා හරි එතකොට මේ ප්‍රස්ථාරය මම ලියා ගන්නවා y සමානයි m1x ධන c1 කියලා හරි ඒකෙන් මට කියන්න පුළුවන් මේ කෝණේ ඇල්ෆා නම් මේකේ m1 නම් මට ලියන්න පුළුවන් m නිසා tan ඇල්ෆා 1 කියලා කියන්නේ m1 හරි සරල රේඛාවක අනුක්‍රම ඒ කියන්නේ tan නගේ m එකට සමානයි කවුලක් නැහැ මේ ප්‍රස්ථාරයේ මම මෙතන කෝණය ගන්න බීටා කියලා හරි එතකොට මේ ප්‍රස්ථාරය මම ලියනවා y සමානයි m2x ධන c2 කියලා එතකොට මෙන්න මෙතන මට ලියන්න පුළුවන් tan බීටා සමානයි m2 කියලා හරි මේ ප්‍රස්ථාර දෙකේ ලක්ෂණයක් තමයි අපි ගන්න. ඒක තමයි මේ ප්‍රස්ථාර දෙක දැන් ඔයාලට පේනවානේ ඡේදනය වෙනවා. එකිනෙක ඡේදනය වෙනවානේ. මේ ඡේදනය වෙනකොට ප්‍රස්ථාර දෙක අතර හැදෙන කෝණයක් මෙන්න මෙතන හැදෙන කෝණයක් θ කියලා මම දානවා. හරිද? ප්‍රස්ථාර දෙක අතර ප්‍රස්ථාර දෙක ඡේදනය වීමෙන් හැදෙනවා θ කියන කෝණය. මෙන්න මේ θ කියන කෝණය අනුක්‍රමණ අතර ප්‍රස්ථාර දෙකේ අනුක්‍රමණ අතරින් කොහොමද කියන්නේ කියන එක තමයි දැන් මම කියලා දෙන්නේ. හරි. ඔයාලට පේනවද මේකේ ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා බාහිර කෝණයක් හැදලා තියෙනවා. හරි. කොහොම බලන්න. මම ගන්නම් මේ ලක්ෂය A ලක්ෂය මේක B ලක්ෂය මේක C ලක්ෂය කියලා ගත්තොත් එහෙම ABC ත්‍රිකෝණයක් නෙවෙයි තියෙන්නේ ABC ත්‍රිකෝණ. හරිද? ABC ත්‍රිකෝණයේ පාදයක් දික් කළ විදිහට සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට මොකද වෙන්නේ? සමානයි. ඒ කියන්නේ ඇල්ෆා කියන එක්කෙනා සමාන වෙනවා ඇල්ෆා කියන එක්කෙනා සමාන වෙනවා බීටා ධන තීටාට. නේ? බීටාටයි තීටාගේ එකතුවට සමානයි. එතකොට මට මේකේ තීටා ඔක්ක කරන්න පුළුවන් තීටා සමානයි ඇල්ෆා ඍණ බීටා කියලා. මේ තීටා කියන කෝණය සමානයි ඇල්ෆා ඍණ බීටා කියලා. ඔයාලට මතකද ප්‍රතිලෝමශිත කරනකොට කෝණයක් තවත් ඔය වගේ කෝණ සම්බන්ධයකට සමානයි නම් එහෙනම් මේ කට්ටියගේ tan අනුපාතත් ඒ විදිහටම සමානයි කියලා කියන්නේ. එහෙනම් මේකේ tan ඇල්ෆා ඍණ බීටාට සමානයි. තීටා කියන එක්කෙනා ඇල්ෆා ඍණ බීටා නම් tan තීටා කියන එක්කෙනා tan ඇල්ෆා ඍණ බීටාට සමානයි. හරිද? එතකොට පුතේ ඔයාලා දන්නවා කොහොමද tan තීටා කියන එක්කෙනා ඔහොම නම් tan ඇල්ෆා ඍණ බීටා කොහොමද ලියන්නේ? tan ඇල්ෆා ඍණ බීටා ලියන්න පුළුවන් tan ඇල්ෆා අඩු කිරීම tan බීටා බෙදීම 1 ධන tan ඇල්ෆා tan බීටා කියලා. අපි දන්නවා tan ඇල්ෆා කියන්නේ m1 tan බීටා කියන්නේ m2.
tan alpha කියන්නේ m1 tan beta කියන්නේ m2 එතකොට මට මේ ලියන්න පුළුවන් tan alpha tan theta කියන්නේ tan theta කියලා කියන්නේ මේ tan alpha tan beta කියන තැන් වලට මම m1 m2 ආදේශ කරනවා බලන්න එතකොට tan alpha කියලා කියන්නේ m1 අඩු කිරීම m2 බෙදීම 1 ධන m1 වතාවක් m2 tan theta කියලා කියන්නේ මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් m1 අඩු කිරීම m2 බෙදීම 1 ධන m1 m2 හරිද දැන් මම මේ හොයාගත්තේ මොකද්ද එතකොට මේ හොයාගත්තේ සරල රේඛීය ප්‍රස්ථාර දෙකක් හරිද සරල රේඛීය ප්‍රස්ථාර දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන අන්තර්ගත කෝණය අර මේ සරල රේඛා දෙකේ අනුක්‍රමණය පාවිච්චි කරලා හොයන විදිහ හරි මේ අන්තර්ගත කෝණය සරල රේඛා දෙකේ අනුක්‍රමණ පාවිච්චි කරලා හොයාගන්න විදිහ පැහැදිලිද ඒ කියන්නේ මේ θ කියන එක නම් ඕන හොයාගන්න පුළුවන් මේ මේ ප්‍රස්ථාර දෙක අනුක්‍රමණ දෙන්න විතරක් පාවිච්චි කරලා ආය අමුතුවෙන් මේ ජ්‍යාමිතියක් ඕන පැහැදිලි ඊළඟ දවසේ අපි කතා කරන්නේ මෙන්න මේක පාවිච්චි කරලා ප්‍රස්ථාර දෙකක් එකිනෙකට ලම්බ වුණොත් මොන වගේ ගතිගුණද තියෙන්නේ ප්‍රස්ථාර දෙකක් එකිනෙකට සමාන්තර වුණොත් ඒ කියන්නේ θ කියන එක ගැන අංශක බිඳුව වෙනකොට මේ ප්‍රස්ථාර දෙක සමාන්තර වෙනවා θ කියන එක ගැන අංශක 90ක් වෙනකොට මේ ප්‍රස්ථාර දෙක එකිනෙකට ලම්බ වෙනවා ඒ වගේ වෙලාවකට මේ අනුක්‍රමණ කොහොමද හැසිරෙන්නේ කියන එක තමයි අපි ලබන සතියේ ඉගෙන ගන්නේ අදට දැන් ඔය ගාන හදලා